And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. හදිසියේ කෝටිපතියන් වූ ඇමතිවරු ගැන සොයන්න අගරදුගුරු හිමියන් රජයෙන් ඉල්ලයි. අතේ සතයක්වත් නොතිබුණ අය අවුරුදු ගණනාවක් ඇතුළත ලෝකයේ පෝසතුන්ගේ ගණනට වැටෙන්න තරම් දියුණු වෙලා තියෙනවා නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පටු දේශපාලන ප්‍රකාශ ජාතිය සමගිය ගොඩනැගීමට බාධාවක් වී ඇති බව ජනපති පවසයි. ආණ්ඩුව මේක හොඳ තැනකට ගන්නකොට ඒකට කැමති නැති පිරිසක් රටේ ඉන්නවා. දේශපාලන අංශෙත් ඉන්නවා, විපක්ෂෙත් ඉන්නවා, ආණ්ඩුවෙත් ඉන්නවා එහෙමයි. වෙසක් සමයේ ආරක්ෂාව ගැන අගමැති මහනාහිමිවරු සමග සාකච්ඡාවක විශේෂයෙන්ම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම් දීලා තියෙන ආමිෂ පූජා කරන්න විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ තියෙන ආරක්ෂාංශ එක්ක සාකච්ඡා කරලා සකස් කරන්න. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ විපක්ෂ නායකවරයා වෙත කනගාටුව පළ කරයි. මදුෂ්කි ඩුබයි සාදයේදී අත්අඩංගුවටගෙන මෙරටදී රිමාන්ඩ් කළ රයන් වෑන් රෝයන් නිදහස්. දඩේ රුපියල් 4,000යි. ෆර්දාව පැළඳ පාසැල් පැමිණි ගුරුවරයන් පිරිසක් මව්පිය විරෝධය හේතුවෙන් පාසැල හැරයයි. අසස්සාලි වන්ටිවරයට එක දවසේ කොහොමද එක පාට ට්‍රාන්ස්ෆර් දෙන්න 13ම. ඉතින් අපි 13 දෙනවනම් අපිට ආපහු මේ 13 මේ ඉස්කෝලේට පුරපාඩු පුරවලා තමයි අර දෙන්න පුළුවන්. රටේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රජයේ සෑම මෙරට සියලු ආරක්ෂක අංශ දැඩි උනන්දුවෙන් යුතුව කැපවන බව කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා. එම මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් පැමිණි සිටියේදී කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ රදගුරුතුමන් ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක නිරතව සිටියා. එම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුව ආරම්භයේදීම අගරදුගුරුතුමන්ගෙන් විමසීමක් සිදු කෙරුණා. අපි ජනාධිපතිතුමා සමග කළේ අපේම මට්ටමේ සාකච්ඡාව. ඒකේ කරුණු අපි ඉරිදරව් කරන්න මං හිතන්නේ ඒක සුදුසුයි කියලා. කතෝලික පාසැල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි. දැනට අපි හිතාගෙන ඉන්නේ 14 වෙනිදා විවෘත කරන්න පුළුවන් වෙයි කියලා අඟහරුවාද. ඒකත් තියෙන තත්ත්වේ බලලා ඉවර වෙලා තමයි තීරණය කරන්න වෙන්නේ. එහෙම වුණොත් අපි වහලා තියෙනවා ඉස්කෝලේ ටික වෙසක් උත්සවයේ වෙනකම්. රටේ ආරක්ෂාව සෝදිසි මෙහෙයුම් සහ මීගමුව පෝරතොට ප්‍රදේශයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී කරුණු විමසුවා. සමහර වෙලාවට දැන් අපි ඒගොල්ලන්ට කිව්වා උදාහරණයක් වශයෙන් මීගමුව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කරන්න කියලා. එක ගයක් අතහැරින්න නැතුව එතනදී වෙලා තියෙන්නේ ගෙවල් පරීක්ෂා කළා. නමුත් ඔක්කොම ගෙවල් පරීක්ෂා කළේ නැහැ. එතකොට අර ආරවුලක් ඇති වුණානේ දැන් ගිය සුමානේ ඉරිදා හැන්දෑවේ ඒ ආරවුල ඇති වෙච්ච වෙලාවේදී කඩු කිනිසි වගේ ආයුධ මේ ගෙවල් වල තිබිලා එමිනිස්සු I'm sorry, on the Nigombo incident, the police made a point that no weapons were brought out. Only some sticks were used and made the point that there were no swords. No, there were swords. In any of the video footage. So how is it that your position is quite different from what... There were swords that were hidden along the canal. No one used them. They may have been hidden out. But they had taken the swords. So, but in none of the videos showed anyone carrying any weapon. There were a lot of people were having sticks, but no one really had weapons. Well, anyway, I was told by the people who saw it and the people who were involved in it that some people did carry swords. How they got the swords, I don't know. But anyway, what is important is... But none was used. පෝරතොට සිද්ධියෙන් පස්සේ වහන්සේ ඉල්ලීමක් කරා රජයෙන් අර ඒ මෝදු තීරයේ මේ විනෝද වෙන්න එන කට්ටියින්ද කලබල ඇති වෙයි මේ තත්ත්වය සමනය වෙනකන්වත් බාර් පොඩ්ඩක් වහලා තියන්න කියලා ඒ ඉල්ලීමට රජය සවන් දුන්නාද? මේ මත්පැන් සැල් දවස් ටිකකට වහලා දාන්න කියලා කිව්වා. නමුත් ඒක ඇහුන්නේ නැහැ වගේ හිටියා. මම දන්නේ නැහැ මොකද ඒකල හේතුව. ඒගොල්ලන් හරි ඒගොල්ලන්ටත් මොනවා හරි බොන්න ඕන කමක් තිබුණාද දන්නේ නැහැ. ඔබ වහන්සේ දැන් මේ රජයේ අපේ ආරක්ෂා සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් කියනවා.
රජය උත්සාහ කරන බව පේනවා. මාධ්‍යයට ආවරණය කරන්න නොදී ඇත්තේ මොකද කියලා අපි දන්නේ නැහැ. සමහර විට ඒක ආරක්ෂක ප්‍රතිපත්ති මත වෙන්නත් ඇති. සමහර කාරණාවක් මෙතන මතුවුණා. යම්කිසි ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් ඒ තනතුරට පත්වෙන්නට කලින් එයාගේ ආර්ථික පසුබිම මොකක්ද කියලා බලලා ඒ ආර්ථික පසුබිම කවුරුත් බලාපොරොත්තු නොවන ආකාරයට දියුණු වෙලා තිනවා නම් හදිස්සියෙම අවුරුදු ගණනාවක් ඇතුළත ලෝකයේ පෝසතුන්ගේ ගණනට වැටෙන්න තරම් අතේ සතයක්වත් නොතිබුණ අය එහෙම දියුණු වෙලා තිනවා නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ සොහොයුරු ඇතුළු තවත් 2 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. අද පැවති ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව සෝදිසි මෙහෙයුම්වල දර්ශන විකාශය නොකිරීමට සියලු මාධ්‍ය ආයතන තීරණයකට එළඹ තිබෙනවා. ඒ අනුව සෝදිසි මෙහෙයුම්වලට අදාළ කිසිදු දර්ශනයක් විකාශය නොකිරීමට සිදුවනු ඇති. අප සිදු කරන මෙහෙයුම්වලදී ඒ වගේම අප සිදු කරන විමර්ශනවලදී සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් පැහැදිලි උපදෙස් ලබා දීලා තිබෙනවා සැකකරුවන්ගේ තරාතිරම නොබලා උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ ආරක්ෂාව පිළිබඳව තහවුරු නොකරපු තොරතුරක් පොලිස් නිලධාරියෙකුට ලැබීමෙන් අනතුරුව ඒ නිලධාරියා ඒ පිළිබඳව අදාළ දැනුම් දිය යුතු පොලිස් නිලධාරීන්ව දැනුවත් කරලා තිබුණා. ඒ තොරතුර පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් සහ පරිශ්‍ර කළමනාකරණ අධ්‍යක්ෂ විසින් ඒ අදාළ තොරතුර සම්බන්ධයෙන් යවපු අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙන ආකාරයත් මේ දිනවල පෙනෙන්නට තිබෙනවා. නැවතත් සඳහන් කරන්න අවශ්‍යයි එය මෙතෙක් තහවුරු නොකළ තොරතුරක්. කෙසේ නමුත් අවශ්‍ය පූර්ණ ආරක්ෂාව අපි ත්‍රිවිධ හමුදා පොලිසිය වශයෙන් යොදවලා තිබෙනවා. මෙම අභ්‍යන්තර ලිපිය ඡායාරූප ගත කරලා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදවා හරින ලද කාන්තාවක් පිළිබඳව අනාවරණය වුණා. ඇය වෙනත් ආයතනයක් මගින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත සේවයට යොදවන ලද තැනැත්තියක්. ඇයගේ ප්‍රකාශයත් සටහන් කර ගැනීමට කටයුතු කළා. කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ දියත් බාර දීමට නියමිතව තිබෙනවා. කොච්චිකඩේ දේවස්ථානයේ ඒ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සහෝදරයාවත් ඒ වගේම බෝම්බකරු සමග ඒ ක්‍රියාකාරකම් වලදී සමීප සම්බන්ධතාවයක් දක්වලා තිබුණු තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. අද ගුවන් හමුදාව සතුටින් ප්‍රකාශ කරන්නට කැමති ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් වලට එන හා ගුවනින් එන මගීන් හට තම ගමන් මළුද සමග වාහනයකින් පිටවීමේ පර්යන්තය අසලට මේමටත් පැමිණීමේ පර්යන්තය අසලින් තම වාහනයකට හෝ කුලි රථයකට ගොඩවීමටත් කටයුතු සලසා තිබෙන බව කියන්නට කැමතියි. රාගම වැලිපිල්ලා ප්‍රදේශයේ යොදා තිබූ නාවික හමුදා මාර්ගබාධකයක් අසලකදී යතුරුපැදි කරුවෙකු පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු හමුදාන නොතකා පලා ගොස් තිබෙනවා. මේ අවස්ථාවේදී එහි රාජකාරී නියුතු ඒ නාවික සෙබලාටද ඇතු තුවාල හේතුවෙන් ඔහු දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතමුන් කරන ප්‍රකාශ ජාතික සමගිය ගොඩනැගීමේදී බාධාවක් බවට පත්වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. එතුමන් මේ අදහස් පළ කළේ මුස්ලිම් සංවිධාන නියෝජිතවරු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී. සමස්ත ලංකා ජමීතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර මේ සාකච්ඡාව පැවැත්වුණේ ඒ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී. මුස්ලිම් පල්ලිවල ආයුධ තියෙනවා කියලා. ඒ තුලින් මුස්ලිම් ප්‍රජාව තුළ ලොකු වෛරයක් බැඳලා තියෙනවා. ඒ වගේ මුස්ලිම් දේවල් වල මේවල සර්ච් කරන එක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් ජනතාවගෙන් කිසිම සහයෝගයක් මේ ත්‍රස්තවාදීන්ට ලැබෙන්නේ නැහැ. මුන්ව සමරන්න යන්නෙත් නැහැ. මුන්ට අපේ සුසාන භූමිවල භූමිදාන කරන්න දෙන්නෙත් නැහැ. විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතකොට ත්‍රස්තවාදීන් විදිහට මේ සිටපු 130ක් 40ක් වගේ සංඛ්‍යාවෙන් පැහැදිලිවම මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියන අය කවුද කියන එක අපි සොයාගෙන තිබෙනවා. එතනින් පිරිසක් මේ බෝම්බ පිපිරීම් වලදී සහ සායින්ද මර්තු ගැටුම් වලදී මිය ගියා. මාස්ටර් මයින්ඩ් කෙනෙක් තමයි දැන් ඇල්ලුවේ මේ සෞදි වල. අපේ නිලධාරනුත් ගිහිල්ලා එයා පිරිදරයද අල්ලගත්තා. එයා ලොකු නායකයෙක් මේකේ. රටේ ආරක්ෂක තත්ත්වය හොඳ තැනක තිබෙනවා.
අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. මේ අනවශ්‍ය ප්‍රචාර, බොරු ප්‍රචාර, අසත්‍ය ප්‍රචාර, මහජනයා නොමග යැවීම්, සෝෂල් මීඩියා මේ තත්ත්වෙන් තමයි මේ නොසන්සුන් තත්ත්වයේ තිබෙන්නේ. අනිත් එක ආණ්ඩුව මේක හොඳ තැනකට ගන්නකොට ඒකට කැමති නැති පිරිසක් රටේ ඉන්නවා. මේක අනිත් පැත්තට මොනවා හරි මේක දෙයක් වෙනවා නම් හොඳයි කියලා හිතන අයත් ඉන්නවා. දේශපාලන අංශෙත් ඉන්නවා, විපක්ෂෙත් ඉන්නවා, ආණ්ඩුවෙත් ඉන්නවා එහෙම අය. ඒක තමයි ඇත්ත කතාව. තමුන්නාන්සලාගෙනුත් මම ඉල්ලන්නේ මේකේ දැන් කෙරෙන්න ඕන ලොකුම පැත්ත තමයි මේ මුස්ලිම් ජනතාවට මේ මොන විදිහේ පොඩි ඔය තියෙන ප්‍රශ්න අපිව බේරලා දෙන්නම්. හිත වේදනා ඇති කරගන්න එපා කියන එක. මොකද මෙහෙම ප්‍රශ්නයක් කලින් වෙලා නැහැනේ. රජයේ පැත්තෙන් කළ හැකි සෑම දෙයක්ම තමුන්නාන්සලා වෙනුවෙන් ඉෂ්ට කරනවායි කියලා මම කියන්නට ඕන. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් බැහැදුටුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් මහනාහිමිවරු දැනුවත් කළා. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආරක්ෂක අංශයන් සමග සම්බන්ධ වී වෙසක් උත්සව වැඩකටයුතු සිදු කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්වතු අනුනාහිමි අතිපූජ්‍ය දිමුල් කුමරේ ශ්‍රී විමල ධම්ම නාහිමියන්ද බැහැදුටුවා. අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහවිහාරයට පැමිණියේ ඉන් අනතුරුවයි. එහිදී එතුමන් අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදැක පිළිසඳරක නිරතුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ මූල්‍ය මහවිහාරයට පැමිණ රාමඤ්ඤ නිකායේ මහනාහිමි නාපානේ පේමසිරි හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ මෙලෙසින්. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ආමිස පූජා කටයුතු හැකිතරම් විහාරස්ථානයන් තුළට සීමා කරන්නේ නම් එය වඩාත් සුදුසු බවයි. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසුව අපේ මහානායක ස්වාමීන් වහන්සේ අරගත්ත පියවර නිසා මේ ගම්වල සාම්‍ය ආරක්ෂාව. මම අද ආවේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලා මල්වතු අස්ගිරි රාමඤ්ඤනික ස්තුති කරාට ඒ වගේම අනාගතයේ මේ සිද්ධි නොවන විදියටත් අපි බලා ගන්න ඕනේ. මොකද අපිට බලාපොරොත්තුවක් තියන්න බෑ මෙතනින්ම අවසන් වෙයි කියලා අපි විමසිල්ලෙන් ඉන්නවා නම් ඒක නොකරන්න තියෙනවා. ඒ වගේම අන්තවාදය නවත්තන්නත් අපි ක්‍රියා කරන්න තියෙනවා. විශේෂයෙන්ම බුද්ධ ආගමේ පමණක් නෙමෙයි අනික් ආගම් වල ශ්‍රී ලාංකික ලක්ෂණ තියෙනවා. ඒ ශ්‍රී ලාංකික ලක්ෂණ අපි ආරක්ෂා කරන්න ඕනේ. අන්තවාදයට ඒවා යට කරන්න ඉඩ දෙන්න බෑ. ඒ වගේම අපේ වෙසක් උත්සවය පිළිබඳව ඒ ප්‍රදේශවල ආරක්ෂා තත්ත්වය අනුව උන්වහන්සේලා පියවර ගන්න බවට මට කිව්වා. විශේෂයෙන්ම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම් දීලා තියෙන ආමිෂ පූජා කරන්න ප්‍රදේශයේ තියෙන ආරක්ෂා අංශ එක්ක සාකච්ඡා කරලා සකස් කරන්න. ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. දැන් මම කිව්ව හැටියට පක්ෂ නායකයන් කැඳවලා අපි තව සාකච්ඡා කරමු. මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා අද කොළඹදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. එහිදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ කනගාටුවත් ප්‍රකාශ කර තිබෙනවා. මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් සහීද් මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර මේ හමුව පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී. අබ්දුල් සහීද් මහතා මෙරටට පැමිණියේ මාලදිවයින් ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙසයි. එම සාකච්ඡාවේදී පාස්කු ඉරුදින සිදු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ගැන මාලදිවයින් ජනාධිපතිතුමාගේ සහ එරට ජනතාවගේ කනගාටුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පළ කළා. එමෙන්ම මෙරට වත්මන් තත්ත්වය ගැන සලකා මාලදිවයින් මුහුදු සීමාව උල්ලංඝනය කොට එරට අත්තරංගුවේ පසුවන දීවරින් පිරිස නිදහස් කිරීමට මාලදිවයින් රජය කටයුතු කරන බව සඳහන් කළා. එමෙන්ම එරට අත්තරංගුවේ තිබෙන දීවරින්ගේ බෝට්ටුද නිදහස් කරන බවයි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වී සඳහන් කළේ. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පිටස්තර අදිසි හස්තයක් තිබෙන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධානවල සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා. එහිදී වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙවැනි කුරීරු මාරාන්තික කල්ලියක් සිටීම පිළිබඳව
අපි දැඩි ලෙස ආවේගයට පත්වෙන විතරක් නෙවෙයි මේ පිළිබඳව ස්වයං විවේචනයක් කළ යුතු සමාජයක් හැට අපි දැන් පත්වෙලා ඒ සඳහා වූ උපරිමය අපි කරනවායි කියන එක දැන් අවධාරණය කරන. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපට අපේ සමාජයේ පිළිබඳ තියෙන සැක සංකා තුරන් කිරීම සඳහා අපි අර්ථවත් සංවාදයකට අපි සූදානම්. අපි කවුරුත් මේ පිළිබඳව අපි අවධානය යොමු කරද්දී අමතක නොකළ යුතුයි. මෙතන පිටස්තර හදිසි හස්තයෙක් ඉන්නවා. මේ පිළිබඳව අපි අමතක නොකළ යුතුයි. ඒ අයට අවශ්‍ය වුණේ අපේ මේ මාතෘභූමිය අස්ථාවර කරලා මේ රටට විශාල පරිහානියකට ලක් කරන්නට උත්සාහ කරපු අය පළදරාගන්ට අපි ඉඩ දිය නොයුතුයි කියන එක මම අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් අපට කළ හැකි උපරිමය අපි අපේ අභ්‍යන්තරයෙන් කරන්නට අපි පටන් අරන් තිබෙනවා. ඒක කිරීමට අපි අදිෂ්ඨාන කරගෙන සිටින බව මෙතන අපි අවධාරණය කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සිව්වන සාකච්ඡා වටය අද පැවැත් වුණා. නව සංධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සංධානයක් ගොඩනැගීම වෙනුවෙන් නිල සාකච්ඡා ආරම්භ වුණේ පසුගිය මාර්තු 14 වෙනිදායි. එහි දෙවන වටය පැවැත්වුණේ මාර්තු 21 වෙනිදා. එහිදී මූලික ප්‍රතිපත්ති මාලාවක් සකස් කරනු අතර පක්ෂ දෙකේම නායකයන් සහ සමාජිකයන් වෙත එම ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට එහිදී එකඟ වුණා. මෙහි තෙවන සාකච්ඡා වටය අප්‍රේල් 10 වෙනිදා පැවැත්වූ අතර එම සාකච්ඡා අවසන් වුණේ එකඟතාවයකින් තොරවයි. මෙවන් පසුබිමකයි නව සංධානයක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අද යලි මුණ ගැසුනේ. රටක් තියෙන්න ඕනේ අපේ දේශපාලනය. දේශපාලන පක්ෂ දෙයක් ඇතුළත අපි අද තීන්දුව කරේ ඉස්සෙල්ලාම ප්‍රමුඛත්වය ගන්න ඕනේ කියලා සාකච්ඡාව රටේ ආරක්ෂාව සඳහා වෙන් කරනවා. මේ වෙලාවේ ආණ්ඩුව කරන පක්ෂ දෙක නම් අපි ප්‍රමුඛත්වය දෙන්නේ මොනවට? මොන වගේ වැඩපිළිවෙලක්ද විය යුතු කියලා අපි සාකච්ඡා රටේ ආරක්ෂාව මේ සම්බන්ධයෙන් මොකක්ද ගත යුතු ක්‍රියාමාර්ගය. මහින්ද රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රජය මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා රටේ ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රජය ගන්න ඕනෑම පියවරකට කොන්දේසි රහිතව අපි සහයෝගය දෙනවා කියලා. කකුලෙන් අදින්න කෙටිකාලීන දේශපාලන වාසි ලබා ගන්න අපි කිසිසේත් උත්සාහ දරන්නේ නැහැ. ඉතාම කෙටි සාකච්ඡාවක් අපේ තිබුණේ. ලබන 30 වෙනිදාට නැවත අපේ සාකච්ඡාව කරන්න අපි දිනය වෙන් කරගත්තා. රාජ්‍ය ආරක්ෂාවත් රටේ ස්ථාවරභාවයත් සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා ගන්න ක්‍රියාදාමයට පූර්ණ ශක්තිය සහයෝගය එතුමන්ලගෙන් තිබෙන බව තමයි එතුමන්ලා ප්‍රකාශ කරේ. රටේ ආරක්ෂාව ඉදිරියට දමාගෙන ගේන ප්‍රතිස්තස්ස පනත වගේ පනත් පරාජය කරන්න අවශ්‍ය කරන කටයුතු ටිකත් අපි සියලු දෙනාම එකට එකතු යුතුයි කියන කාරණේ මතු කරා. විදුලිබල අමාත්‍යංශයේ වංචාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අද මාධ්‍ය දැනුවත් කළා. මීට පෙර ඔවුන් හෙළි කළ ටොප් 10 දූෂණ මාලාවේ දිගුවක් ලෙස මෙය ඉදිරිපත් කෙරුණේ ටොප් 20 ලෙසයි. අපි ආණ්ඩුව ඇමතුරු 10 දෙනෙකුට විරුද්ධව අපි මාස 3ක් කාලයක් තුළ සෑම සතියකට මේ පැමිණිල්ල ගානේ අපි ඔබට මතකයි යහපාලන ටොප් 10 කම්බහරු නමින් අපි දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරා. අද වෙනකන් මේ සම්බන්ධව අල්ලස් දූෂණ කොමිසම හෝ CID එක කිසිදු පරීක්ෂණයක් කරලා නැහැ. ඒ නිසා තමයි අපි තීන්දුව කරේ එතනින් නවතින්නේ නැතුව අපි ටොප් 10 ටොප් 20 නමින් අපේ දෙවැනි වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි අද ටොප් 11 යහපාලන කම්බහරු ටොප් 11 අපි අද ආරම්භ කරන්න පටන් ගන්නවා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ දූෂිත ගණදිනුවක් සම්බන්ධයෙන්. ඒ පැමිණිල්ලේදී අපි විශේෂයෙන්ම චූඩිතයන් හැටියට නම් කරනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත්, ඒ වගේම විදුලි බල අමාත්‍යවරයා හැටියට රවි කරුණානායක මැතිතුමත්, ඒ වගේම විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මැතිතුමත්. මෙහි රජයට සිදුවන පාඩුව බිලියන 180යි. ඒ හදිසි විදුලි මිලදී ගැනීමක් සම්බන්ධව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරලා කරන ගනුදෙනුවක් සම්බන්ධව මේ සඳහා භාවිතා කරන්නේ තුර්කි නැවක් මෙගාවොට් 400ක් මිලදී ගැනීමට රුපියල් 26 ගානේ තමයි මේ හදිසි විදුලිය මිලදී ගැනීම සිදු කරන්නේ. හැබැයි බදු සහන රාශියක් මේ මිලදී ගැනීමට සිදු කරනවා. මේ අනුව ආණ්ඩුවට වියදම් වෙනවා රුපියල් 40ක්. මේන් රජයට සිදුවන පාඩුව කෝටි 18000යි රුපියල් බිලියන 180යි. දැන් අපි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී පෙරේද බාර දුන්නා මේ සියල්ල ලිපිලේඛන. මේ ගණදෙනුව කැබිනට් එකේ නවත්තන්න කියලා.
ජනාධිපතිතුමා අපිට කිව්වා මේක අපි අනුමත කරේ නැහැ කියලා. හැබැයි මෙතන තියෙනවා විදුලි බල මණ්ඩලය තමන්ගේ ආයතනයට දාලා තියෙනවා කැබිනට් මණ්ඩලය අනුව ඉදිරි කටයුතු කරන්න කියලා. ඉතින් ජනාධිපතිතුමා කියනවා කැබිනට් මණ්ඩලය අනුමත කරලා නැහැ කියලා. විදුලි බල අමාත්‍යාංශය මේ කිවිසුම ඉදිරි කටයුතු කරනවා. ඉතින් කවුද මේ වගේ රටේ නායකයා? මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂී මන්ත්‍රීවරුන් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ල බහර දුන්නා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද අද මාධ්‍ය හමුවක් කැඳවමින් වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පළ කළ අදහස් මේ. අගමැතිවරයා එක පාර්ශවයකට කතා කරලා කියනවා ආරක්ෂාව තහවුරුයි ප්‍රශ්නයක් නෑ කියලා. ඒ වගේ මේ අගමැතිවරයාගේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරු ප්‍රශ්න කරනවා කොහෙද ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ අපි පාර්ලිමේන්තුවේ දැක්කා. ඒ වගේම ඒ ඇමතිවරුම කතා කරලා කියනවා 13 වෙනිදා වෙනකන් ආයේ පිපිරීම් ගණනාවක් නගර 4-5ක් තෝරාගෙන සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා. අපේ ආරක්ෂක අංශවලටත් ඒ ප්‍රකාශය කරලා තියෙනවා විශේෂ උත්සවවලට රාත්‍රී ගමන් බිමන් වලට පිටත් කරන්න එපා කියලා. අපි දන්නවා අපේ ආරක්ෂාව අපි සලසා ගත යුතුයි. ඒ වගේම රට සාමාන්‍ය තත්ත්වයට ආවයි කියලා ඒ කියමින් අර ප්‍රභූ ආරක්ෂාව කියන එක ගොඩනගන්න හදනවා. ප්‍රභූවරුන්ට කියන ඔන්න දැන් හෙට බෝම්බ ගහනවා කියලා. අද රටේ ජනතාව දේශපාලඥයෝ ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ නිසා. ආන්දෝලනාත්මක නැගෙනහිර විශ්වවිද්‍යාලයේ රුපියල් මිලියන 500ක පමණ කොටස් හිමිකමක් නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා සතුව ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුණා. මේ ප්‍රකාශයත් සමග එම විශ්වවිද්‍යාලය පිළිබඳ උණුසුම් සංවාදයකුත් මතු වුණා. රට හදන තැන ගොඩක් කතා කරනවා ශරියා විශ්වවිද්‍යාලය ගැන. මේ ශරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500ක කොටස් තියෙනවා අපේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා. හිස්බුල්ලා ආණ්ඩුකාරතුමාගේ පුත්‍රයා. ඒක දන්නවා අපේ ගෝඨාභය රාජපක්ෂ මම හිතන්නේ ඉස්සරහට එන ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා. අගමැතිතුමාත් ඒ ගැන දැන් යම්කිසි පරීක්ෂණයක් කරන බව පේනවා. දැන් ඒ ශරියා විශ්වවිද්‍යාලයේත් මම හිතන්නේ දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගන්නට නියෝගයක් කරලා තියෙනවා. ඉතින් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ළඟ තියාගෙන ජනාධිපතිවරයා කියපු කතාව අපි දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. විත්තිකාරයා ළඟ තියාගෙන ජනාධිපතිවරයා කියනවා නම් මෙය අධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කරන්න අවශ්‍ය පාඨමාලා ඔක්කොම හොයලා බලන්න කියලා නියෝගයක් දෙනවා නම් ඒක නොගැලපෙන ලාභ ජනප්‍රියතාවය උදෙසා කරපු ප්‍රකාශයක් ජනාධිපතිවරයා. ජනාධිපතිතුමත් සඳහන් කරේ ආණ්ඩුකාරවරයාත් කිව්වේ අවශ්‍ය නම් මේක ආණ්ඩුවට ගන්න පුළුවන්. අපේ බලාපොරොත්තු අපි යෝජනා කරන්නේ මේ විශ්වවිද්‍යාලයේ ආණ්ඩුවට ගන්න. ඒකට අවශ්‍ය පසුබිම ඔබතුමාලා හදන්න. මම හිතන්නේ මේක ඇත්තෙන්ම අපිට හොයලා බලන්නට වෙනවා ගරු කතානායකතුමා මේකේ මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන කතාව කියලා. ඉතින් ඒ ගැන මම හිතන්නේ පරීක්ෂණයක් පැවැත්වුවොත් හොඳයි කියලා මම හිතනවා. හොඳයි. ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට අනුමැතිය ලබා දීමට පෙර දීර්ඝ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය පිළිබඳව තාමත් කිසි තීරණයක් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපි මේක සාකච්ඡා කරලා හරි ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් කළ යුත්තේ ඒ වගේම නොයෙකුත් සැක සංකා ඇති වෙන වටපිටාවක් දැන් හැදිලා තිබෙනවා. ඉතින් ඒවා තුරන් කරලා අපි කරන එකක් හරියට කරන්න ඕනේ. ඒ පිළිබඳව අපි හරි ක්‍රමවේදය තමයි අනුගමනය කරන කෙනෙක් මම අවධානය කරන්න පුළුවන්. බලන්නකො මේ පාර්ලිමේන්තු ගැලරිය දෙන්නයි ඉන්නේ. දෙන්නගෙනුත් එක්කෙනෙක් ගිහිල්ලා එක්කෙනා ඉන්නේ. මම දන්නේ නැහැ මුජිබුර් රහ්මාන් මහත්තයා සභාවේ ඉන්න හින්දා බයට එන්නේ නැද්ද කියලා ගැලරියට. එතුමාගේ දේශපාලන කතාව කරනවා නම් හොඳ අපිට ගැටලුවක් නැහැ. ගරු නියෝජක කතානායකතුමනි මම නම් යෝජනා කරන්නේ අපි මේ ගැලරිය විවෘත කරන්න ඕනේ. මේ බීතිකාව නැති කරන්න ඕනේ. ඔබතුමාලා එකඟ නම් අන්තිමට ටුවරිස්ලා නැති ටෙරරිස්ලා ඇති රටක් තමුන්නාන්සලා නිර්මාණය කළා. එතුමාගේ ඉතිහාසය අපි දන්නවනේ. 88 89 ඩෙන්ටිටි කාඩ් එකතු කරලා මේ රටේ තුණ්ඩු කෑලි වලින් කඩවල් වහලා ගමේ හිටපු අහිංස UMP කාරයෝ මරලා ඊළඟට පොලිසිය හිටපු අයව ඝාතනය කරන්න උත්සාහ කරලා එහෙම ත්‍රස්තවාදී සංවිධානයක ඉඳලා හැංගිලා ඉඳලා අවුරුදු ගණනාවක් එළියට වෙන නමකින් පෙනී හිටියා. මේ රටේ මහජන දේපොළ ගිනි තියලා කැලෑවල හැංගිලා ඉඳලා අද මෙතුමා ඇවිල්ලා කතා කරන ත්‍රස්තවාදිය ගැන. ත්‍රස්තවාදී වුණාට පස්සේ මොකද්ද කරේ? පාර්ලිමේන්තුවට ඇවිල්ලා પાස්පෝර්ට් දෙකක් හදාගත්තා. අගමැතිතුමාගේ කකුල් දෙක ළඟට ගිහලා වැටිලා ඇඬුවා. එහෙමයි මේගොල්ලෝ බේරුනේ. ෆර්දාවක් පැළඳ පාසලකට පැමිණි ගුරුවරියකට විරෝධතාවක් එල්ලවීමේ සිද්ධිය වාර්තා වුණේ පෙරේදා. මේ වන විට මෙම සිද්ධියත් සමග අදාළ පාසලේ ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙනවා. ඊට හේතුව අදාළ ගුරුවරිය ඇතුළු තවත් ගුරුවරියන් 12 දෙනෙකුට වහම ස්ථාන මාරු ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබීමයි. පාස්කු ඉරුදින මෙරටරෙල්ලූ ත්‍රස්ස ප්‍රහාරය සමග මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන ඇඳුම් තහනම් කිරීමට රජය පියවර ගත්තා.
රටපුරා පාසැල්වලද විශේෂ ආරක්ෂක වැඩසටහනක් පසුගිය සඳුදා සිට ක්‍රියාත්මකයි. අවිස්සාවෙල්ල පුවක්පිටිය දෙමළ මහාවිද්‍යාලයේ පාසැල් සංවර්ධන සමිතියේ සමාජිකයනුත් එලෙස පාසලේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන අතරතුරයි පෙරේදා ෆර්දාව පැළඳ පැමිණි පාසලේ ගුරුවරියකට දෙමාපියන්ගේ විරෝධය එල්ල වූයේ. இது தமிழ் பாடசாலை இவ்வளவு பாடசாலை இதுக்கு முன்னாடி நாங்க சொல்லியிருக்கோம் எங்களோட பேச்சு இல்ல ஊர் எங்க ஸ்கூல் அப்ப மே ஸ்கூல் இங்கட ගත්තේ මෙව්වා එඳගෙන එන්න එපා. இது நாங்க உங்களுக்கு ரெடிகார்ட் பேன நிக்காம மெரேண்ட பே අපිට. அப்படி சொல்றீங்கன்னு சொன்னா பிரச்சனை இல்ல. சோனலோட கதை. சம்பந்தப்பட்டவங்க நீங்க. நான் உங்களோட ஸ்கூல்ல படிக்க வைக்கிறதா டீச்சர். இந்த ஸ்கூல்ல பிரின்சிபல் ஒரு முடிவு எடுத்தா அந்த முடிவை நீங்க கட்டுப்படுத்த ஆகணும். அப்ப எத்தனை அண்ணாங்க சார். ඊට පස්සේ නම් අපිට මේ ඉස්කෝලේ වැඩ කරන්න බෑ සර්. දෙමාපිය විරෝධය හමුවේ එම ස්ථානයෙන් පිටව ගිය ගුරුවරිය තවත් ගුරුවරුන් 12 දෙනෙකු සමග එම ස්ථානයට පැමිණ තිබෙනවා. මෙතන් ආවිල්ලා අපිට මේම එන්න බෑ. ඔයගොල්ලෝ කවුද අපිව චෙක් කරන්න කියලා කිව්වා. අපි ඒගොල්ලන්ට ගාන්න ගියේ නැහැ, තර්ජනය කරන්න ගියේ නැහැ. අපි ඉල්ලීමක් කරේ. ඒක අපි නෙමෙයි කරේ. පාසලේ ප්‍රින්සිපල් ස්ටාෆ් මීටින් එකක් තියලා තමයි ওই දේ කරේ. අවිශාල පොලිසියේ කාන්තා පොලිසිය එක්කෙනෙක් මෙතනට ආවා. ඒගොල්ලන්ටත් ඒ හෑන්ඩ් බෑග් එක චෙක් කරන්න දෙන්න බෑ කියන එක ඒක ලොකු ප්‍රශ්නයක් රටේ. අපි මේ රටේ අරගලයක් ඇති කරන්නවත් මුස්ලිම් යාළුවොත් ඒක රණ්ඩු ඇති කරන්නවත් අපි හිතුවේ නැහැ. දෙමාපියන් චෝදනා කරන්නේ අදාළ ගුරුවරුන් 13 දෙනාටම ස්ථානමාරු ලබා දීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසද් සාලි මහතා කටයුතු කර ඇති බවයි. ඒ හේතුවෙන් පාසලේ ගුරු හිඟයක් ඇති වූ බවටයි මව්පියන් චෝදනා කරන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ කෙලින්ම ආණ්ඩුකාරතුමා මෙන්න. පැයක් යනකොට ඒගොල්ලන්ට මෙතනින් ට්‍රාන්ස්ෆර් දීලා යවලා තියෙනවා. මොනවද කරන්නේ මේ අධ්‍යාපනය එතකොට මොකද්ද වෙන්නේ මේක? අපිට දැන් මේක ලොකු ගුරු හිඟයක් තියෙනවා. අනේ නම් ඒ ආණ්ඩුකාරවරයා ඒකට වග කියන්න ඕනේ. ඒ 12ක් ගත්තා නම් 12ක් මේකට දෙන්න ඕනේ. ගුරු හිඟයට කඩිනම් විසඳුම් ඉල්ලා පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ මව්පියන් අද පෙරවරුවේ පාසල ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරත වුණා. මේ ස්කෝලේ ළමයි මේ ගුරුවරු 57 දෙනෙක් ඕන. අද වෙනකොට ගුරුවරු 40යි ඉන්නේ. එතකොට ආණ්ඩුකාරවරයා විදිහට අසත්ශාලී කරපු මේ කැත වැඩි ඉතාමත්ම නිර්ලිජ්ජයි. මේ ගුරුවරු 11 දෙනා ඉන්නේ පරිවාස කාලේ. මේගොල්ලන්ට කිසිම විදුවලකට අවුරුදු 5කට යන්න බෑ. එimhe යනවා නම් විදුහල්පතිතුමාගේ ලිඛිත ලියුමක් ඕනේ. මේ සම්බන්ධයෙන් පුවක්පිටිය දෙමළ මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ අදාළ ගුරුවරුන් 13 දෙනාගෙන් 10 දෙනෙක් විද්‍යාලයේ පුරප්පාඩු ගැසට් කර විද්‍යාලයට ඍජුව පත් කරගත් ගුරුවරුන් බවයි. එබැවින් ඔවුන්ට වසර 10ක් ගතවන තුරු වෙනත් පාසලකට ස්ථානමාරු ගත නොහැකි බවත් ඔහු පැවසුවා. 4 දෙනෙක් වෙලා සයන්ස් ටීචර් කෙනෙක්. අපි ඉස්කෝලේ A level සයන්ස් පටන් ගන්න ඕනේ කියලා කිව්වානේ. ඒ සයන්ස් ටීචර් ඔක්කොම අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් නෙක්ස්ට් ටීචර් දෙන්නේ. ඉංග්‍රීසි එක්කන. දැන් ප්‍රධාන පාඩම තියෙන ටීචර්ස්ලා ටික ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයි. දැන් මොන නීතියෙද දන්නේ ඒ ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයි දැන්. දැන් ආයේ අපිට ටීචර්ස්ලා දැන් ඕනේ. දැන් ටීචර්ස්ලා නැත්තම් ළමයි කොහොමද කරන්නේ? මේ ස්ථානමාරු ලබා දීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතාගෙන්ද අප විමසීමක් කළා. ඔතන උගන්නන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඉතින් මොනවා කරන්නේ? අපි තීන්දුවක් ගන්න බෑ. ඒ නිසා තමයි අපි తాවකාලිකව කොයි හරි ළමයි වැඩ කරන ටීචර්ස්ලා කොයි හරි වැඩ කරන මාසෙකට ඒ කට්ටියව ඇටැච්මන්ට් එඩියට යවලා තියෙනවා. ඒගොල්ලන්ට වෙන ළමයි වෙන ගුරුවරු දෙන්න වෙනවා. ඉතින් ඒක බලන්න ඕනේ. ඉතින් ඒගොල්ලන් ඉල්ලන විදියට ගවුම් අඳින ටීචර්ලා බෑ. ඒගොල්ලන්ට සාරි අඳිච්ච ටීචර් ඕනේ නම් ඉතින් සාරි අඳපු කට්ටිය හොයලා දෙන්න ඕනේ. රිමාන්ඩ් භාරයේ පසු වූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 4000ක දඩයක් නියම කොට නිදහස් කෙරුණා. ඩුබයි පොලිසිය කළ මෙහෙයුමකදී පසුගිය පෙබ්‍රවාරි 5 වන දින මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගත්තේ ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී වෑන් රෝයන් ඇතුළු පිරිසක් සමගින්. ගායන ශිල්පී අමල් පෙරේරා පසුගිය අප්‍රේල් 23 වන දින දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් වලින් පසුව නිදහස් කෙරුණා. රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මෙරටට පිටුවහල් කර තිබුණේ පසුගිය අප්‍රේල් 4 වනදායි. කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහුට එරෙහිව චෝදනා වූයේ ඔහු භාවිත කළ බව පැවසෙන මේ මෝටර රථයේ තිබී ගංජා ග්‍රෑම් 6ක ප්‍රමාණයක් හසුවීමයි. කෙසේ වෙතත් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ රුපියල් 4000ක දඩයක් නියම කොට ඔහු නිදහස් කිරීමටයි. ඒ ඔහු අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන්. දඩයක් මත මාව නිදහස් කරාද? ඩුබයි වලට ඉතින් ඇත්තටම මට ආරාධනාවක් ආවා. නිලාන් කියන මගේ යාළුවෙක් කරා ආවේ. අමල් පෙරේරාට යට වෙනම කතා කරලා තිබ්බා. අමල් පෙරේරාටයි රදිමා
නාල්ටයි අපි තුන්දෙනාම යාළුවෝ අපි තුන්දෙනාම මේකට තමයි සහභාගී වුණේ. අපිට ඕන කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. ඒක චෝදනාවක් කාටවත් කරන්න බෑ. ඉතින් අපි ගියා. ඉතින් ඒගොල්ලන් හිතුවා අපි මොකක්කෝ වැරද්දකට සම්බන්ධ ඇති කියලා. ඔබතුමා ඒකට සාඩේට යනකොට දැනගෙන සිටියද යන්නේ? ඔව් මම දැනගෙන හිටියා. මේ අතර පසුගිය ඉරිදා මෙරටට පිටුහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවටපත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙකු බව පැවසෙන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇටඉන්දික ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදී කරන්දිනේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ ජීව අත්බෝම්බයක්ද සමගයි. ඔහු එලෙස අත්අඩංගුවට පත් වුණේ ප්‍රදේශයේ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව කළ සෝත්සියකදී. ඩැනි හිත්තැටියගේ ඝාතනය ඇතුළු ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධව ඔහුට එරෙහිව නඩු 13ක් ගොනු වී තිබෙනවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.